නමෝ බුද්ධාය 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප කාගේත් කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. කාරුණික සදහෙවත් පින්වත්නි, අද මේ විදිහේ උතුම් වූ සද්ධර්මානුශාසනාවක් සිදු කරනු ලබන්නේ මාළඹේ පදිංචි පින්වත් බන්දු නාමල් අතුකෝරළ පුතණුවන්, දිනේසා ගණේගොඩ දියණිය, චාමර සූර්යාරච්චි බෑණනුවන්, සුබෝධා ගණේගොඩ දියණිය, සුනෙර අතුකෝරළ, ධනුර අතුකෝරළ යන ඒ මුණුපුරන්, හේමන්ති අතුකෝරළ දියණිය ඇතුළු වාසල බෑණනුවන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා එක්රාසී වෙලා මීට වර්ෂයකට ඉහතදී කොරෝනා රෝගය වැළඳීම හේතු කරගෙන මේ පින්වතුන්ලාගේ අතරින් වියෝ වුණ ආදරණීය දෙමාපියන් වන මාළඹේ තලංගම විසූ දොන් නාමසේන ගණේගොඩ ආදරණීය පියාණන්ටත්, දෝන කමලාවතී ගණේගොඩ මෑණියන් හටත්, පද්මා ගුණවර්ධන මෑණියන් හටත් මේ සියලුම පින් පරලොව සැපේ පිණිස හේතු වේවා කියන අදහසිනුයි පින්වතුන්ලා මේ පින්කම සිද්ධ කරන්නේ. මේ පින්වතුන්ලා තමන්ගේ නිවසේ මේ විදිහට සද්ධර්මානුශාසනාව සංවිධානය කරලා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේත් මේ උතුම් ධර්ම දේශනාව ලෝකයේ සියලු දෙනාට ශ්‍රවණය කරන්නට අවකාශ සලසනවා. පින්වතුනේ, අපි කොයි කාගේත් ජීවිතවල පැති දෙකක් තියෙනවා. එකක් භෞතික පැත්ත, අනිත් එක අභ්‍යන්තර පැත්ත. අපි හැමදෙනාම ජීවිතේ භෞතික පැත්තකිමුත් යුක්තයි, අභ්‍යන්තරික පැත්තකිමුත් යුක්තයි. ජීවිතය ගත කරනකොට මිනිස්සු ගොඩාක් දියුණු කරගන්න මහන්සි වෙනවා භෞතික පැත්ත, බාහිරට පේන දේ. මිනිසෙකුට ගොඩාක් අමතක වෙනවා අභ්‍යන්තර පැත්ත. එහෙම නැත්නම්
ආධ්‍යාත්මික ජීවිතේ. මිනිසෙකුගේ භෞතික ජීවිතේ බලන්නේ ඇස් දෙකෙන්. මිනිසෙකුගේ භෞතික ජීවිතේ පේන්නේ ඇස් දෙකට. ඒ ඇස් දෙක කියලා කිව්වේ ඕලාරික ඇස්. අපි හැමෝටම ලැබිලා තියෙන එක. ඒ ලැබිලා තියෙන එකෙන් තමයි අපිට අනිත් අයගේ භෞතික දේවල් පේන්නෙත්. අපිට අපේ භෞතික දේවල් දකින්න තියෙන්නේ ඒ ඇස් දෙකෙන්. අපි ඒ ඇස් දෙකෙන් අපිවත් දකිනවා. අපි ඒ ඇස් දෙකෙන් බාහිරත් දකිනවා. මිනිසෙකුගේ අභ්‍යන්තර ජීවිතයේ අභ්‍යන්තර ලෝකය එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික ලෝකය කියන එක ඒ දකින්නේ ඇසකින්. හැබැයි ඒ ඇහැ මේ ඕලාරික ඇහැ නොවේ. මේ ඕලාරික ඇහැට මිනිසෙකුගේ අභ්‍යන්තරේ පේන්නේ. තමන්ගේ අභ්‍යන්තරේ පේන්නෙත් නෑ. අනුන්ගේ අභ්‍යන්තරේ පේන්නෙත් නෑ. ඒකට තියෙන්න ඕන විශේෂ ඇසක්. ඒ ඇහැට කියනවා පඤ්ඤා චක්ඛු. මොකක්ද ඒ ඇස? ප්‍රඥා ඇස. නුවණ ඇස. නුවණ කියන ඇහැ තියෙනවා නම් ඒ නුවණ කියන ඇහෙන් තමයි අපිට අභ්‍යන්තර ලෝකය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. කාගේ අභ්‍යන්තර ලෝකයේද? තමන්ගේ. බාහිර ලෝක නම් අපිට තමන්ගේ එකත් බලා ගන්න පුළුවන්, අනුන්ගේවත් බලන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තර ලෝකය තමන්ට තමන්ගේ එක විතරක් බලා ගන්න පුළුවන්. ඒක බාහිර බලන්න බෑ. ඒක බාහිරට පෙන්වන්නත් බෑ. කාටවත් කිසිම කෙනෙකුට මෙන්න මගේ අභ්‍යන්තර ලෝකය කියලා බාහිරයට විවර කරන්න බෑ. හැබැයි තමන් අනිවාර්යයෙන්ම දකින්න, තමන්ට දැක්ක යුතු, තමන්ට පෙනෙන, තමන්ට නිරාවරණය වෙන ආධ්‍යාත්මික ලෝකයක් අපි හැමෝගෙම තියෙනවා. අවාසනාවට කරුණ පිංගතුනි, අපි ජීවිත කාලේ අවුරුදු 60 70ක් 80ක් ඔට්ටු වෙවි කරන්නේ බාහිරට පේන භෞතික ලෝකේ හදන්න විතරයි. ගොඩාක් ඔට්ටු වෙනවා අපි. ගොඩාක් හිම්බත් වෙනවා. ඒකටම කැප වෙනවා. ඒ උදෙසාම නැහෙන ජීවිත කෙතෙක්ද? මේ ජීවිත දිහා අපි දැස් හැරලා බැලුවොත් මේ ජීවිත බොහෝ අරගලවල තියෙනවා. තමන්ගේ භෞතික ලෝකේ සම්බන්ධයෙන්. අනිත් මිනිසෙකුගේ භෞතික ලෝකේ දියුණුව ඉවසන්න බැරුව ප්‍රශ්න. තමන්ගේ ලෝකේ දියුණු කරගන්න හදනකොටත් එතනත් ප්‍රශ්න. ගොඩාක් හිම්බත් වෙනවා මිනිස්සු. හැබැයි මේ මිනිස්සයා යම් දවසක් ජීවිතේ ගත කරලා මේ මනුස්ස ලෝකෙන් තමන්ගේ දැස් යුග පියා ගන්න දවසක් එනවා. අපි හැමෝටම උරුමයි. පිංගතුල්ලාගේ ආදරණීය පියාණන් දැස් පියාගත්තේ යම්සේද? පිංගතුල්ලාගේ ආදරණීය මෑණියන් දැස් පියාගත්තේ යම්සේද? පිංගතුල්ලාගේ ඥාතිවරු දැස් යුග පියාගත්තේ යම්සේද? අප හැම දිනාටත් අපේ ඇස් දෙක පියාගන්න දවසක් එනවා. ඒ ඇස් දෙක පියාගෙන අපි මේ ලෝකේ අත්හැරලා යනකොට පිංගතුනි, අපි අවුරුදු ගාණක් හිම්බත් වෙච්චි භෞතික ලෝකය අපි දාලා යනවා. අපි මහන්සියලා රැස් කරපු, නිර්මාණය කරපු, ගොඩ නගපු, අනිත් ලෝකයේ ඉදිරියේ මහා උජාරුවට පෙන්නපු භෞතික ලෝකය අපි තියලා යනවා. ඒ තියලා යන්නේ අපි අරගෙන යන්න බැරි නිසා. අරගෙන යන්න පුළුවන් නම් මේවා අනිවාර්යෙන් අරන් යනවා. හැබැයි අරගෙන යන්න බැරි නිසා අපි ඒවා ටික කොහොම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තියලාම යන්නේ. අභ්‍යන්තර ලෝකයේ තුල මහා අන්ධකාරයක් තියාගෙන තමන් ගොඩනගපු බාහිර ලෝකයේ අත්හැරලා මේ මිනිසයා යනකොට ඒ මිනිසයාගේ කතන්දරේ කොච්චර අභාග්‍ය සම්පන්න ඇතිද?
ඒ මිනිසයා මරණයට මුහුණ දෙන මොහොත කොච්චර අභාග්‍ය සම්පන්න ඇතිද? ඒ නිසා පින්වතුනි ජීවිතය කියන එක ගැන අපි හිතනකොට අපි අර S2ම පාවිච්චි කරලා හිතන්න ඕන. අපේ මේ ඕලාරික S2ත් අපේ ප්‍රඥායසත්. අද මේ ඇහෙන බණපදේ ඔබේ ඇසක් පාදනවා. ඒ ඔබේ ප්‍රඥා චක්කුවයි. ඔබේ නුවණැස පින්වතුනේ ඔබට පාද ගන්න පුළුවන් වුණොත් මේ ලෝකේ දෙනෝ 1000ක් අතරේ ඔබට ඔබව පෙනේවි. අපිට ගොඩාක් ජීවිතේ සිද්ධ වෙන දේ මරු කටට ගිහිල්ලා තමයි අපිව පේන්න පටන් ගන්නෙ. මරු කටට ගිහින් අපිව පේන්න පටන් ගන්නකොට ඒක හරීම ශෝක ජනක කතාවක් බවට බොහෝ දෙනෙකුගේ ජීවිතවල පත් වෙනවා. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෙවන්නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී බොහොම මනරම් ධර්මයක් වදාලා. ඒ ධර්මයයි මං අද මේ පිංගතුල්ලා හැමදෙනාට විස්තර කරන්න කල්පනා කළේ හේතුව මේ ධර්ම දේශනාවට අපට ආරාධනා කරනකොට මේ පිංගතුල්ලා ඇවිල්ලා ලොකු විස්තරයක් අපිත් එක්ක කිව්වා. තමන්ගේ මිය ගියපු ආදරණීය පියාණන් ගැන. ආධ්‍යාත්ම ලෝකේ අඳුරක් තියාගෙන මිනිසෙක් මැරෙනකොට ඒ මිනිසයාගේ මරණය ඥාතින් සිහි කරන්නේ දුකසේ. හැබැයි යම් මිනිසෙක් මිය පරලෝ ගියොත් එහෙම ආධ්‍යාත්ම ජීවිතේ ආලෝකයක් තියාගෙන ඒ මිනිසයාගේ යෑම ගැන ඒ මිනිසයාගේ පරලොව ගමන ගැන ඔහුගේ සමීපතමයෝ ආදරෙන් සිහි කරනවා. දැස්වල කඳුළු පුරෝගන සිහි කරන්නේ සතුටින්. අපේ ඥාතිවරයා S2 පියාගත්තේ තමන්ගේ ජීවිතයට රැකවරණයක් හදාගෙනයි. ඒක ස්වාමීන් වහන්සේ 100% අපිට විශ්වාසයි කියලා අපිත් එක කියනවා. ඇයි එහෙම කියන්නේ? ඔව් මරණාසන්න මොහොතේ පෙන්නපු දේවල්. හරිම කලාතුරකින් අහන්න ලැබෙන කතාවක්. මට මේ පින්වතුන්ලාගේ මිය පරලෝ යන්න යෙදිච්චි ඒ තාත්තගේ වියෝව ගැන අහන්න ලැබුණා. හැබැයි අපිට ගොඩාක් අහන්න ලැබෙන්නේ හරිම ශෝක ජනක කතා. මිය පරලෝ යන මොහොතේ හැඬින් වැළපින් එක්ක මහා වේදනා එක්ක මට උඹලාව අත්හැරලා දාලා යන්න බෑ. මට මේ දේවල් දාලා යන්න බෑ. මට මේ ඉඩමේ නඩු දාලා යන්න බෑ. මේ වගේ নানা කතන්දරත් එක්ක ගොඩක් අය ඇස් පියාගන්නේ. අද මේ ඉගෙන ගන්න ධර්මය පිංගතුල්ලාගේ ජීවිතේ යම් හෝ දවසක S2 පියා ගැනීම කියන තැන එද්දි පිංගතුල්ලාට සුන්දර මරණයක් උදෙසා උදව් කරයි. මරණය ගැන පිංගතුනි අපි ඉගෙන ගත යුතුමයි. මේ ලෝකේ වෙන මොන විෂය ඉගෙන ගත්තේ නැතත් මරණය ගැන අපි ඉගෙනගෙන තියෙන්න ඕන. හේතුව අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා ඒකට. මේ ජීවිතේ ගත කරනකොට මොන දේ මගහැරලා ගියත් මොන දෙයට වෙට්ටු දැම්මත් මරණයට වෙට්ටු දාන්න බෑ. මරණේ ගානට අපිට වෙට්ටුව දානවා. වැඩි කියන්නේ මරණය එන්නේ කවද්ද කියලා දන්නේ නැතිකමයි. මරණය එන්නේ කොතනද කියලා දන්නේ නැතිකමයි. මරණය එන්නේ කොයි ක්‍රමයකටද කියලා දන්නේ නැතිකමයි. අපිට මරණය එන එක ගැන තින්වතුනේ තියෙන්නේ එකම එක සාක්කියක් විතරයි. ඒ මොකද්ද? මැරෙනවා කියන සාක්කිය. වෙන එකක් නෑ. අපිට කල්ැතු දැනුම් දෙලා තියෙන එකම එකයි. මැරෙනවා කියන එක විතරයි. මැරෙන තැනක්, වයසක්, විදිහක් අපි දන්නේ. මරණයට මුහුණ දෙන මනුස්සයා අනිවාර්යයෙන්ම හදාගත යුතු දෙයක්, බුද්ධිමත් මනුස්සයා හදාගත යුතු දෙයක් තමන්ගේ ආධ්‍යාත්ම ලෝකේ
ඇයි පින්වතුනි මං එහෙම කියන්නේ? මට එක අවස්ථාවක එක තාත්තා කෙනෙකුගේ අවසාන මොහොතට පිරිත් ටිකක් කියන්න යන්න සිද්ධ වුණා. ඒ දරුව පැමිණිලා අපිව වඩම්මගෙන ගියා හදිස්සියෙන් කලබලෙන්. යන අතරේ ඒ පුතා මගෙත් එක්ක කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපේ තාත්තා ගාමන්ට් එකේ ඉන්නකොට හදිසි ගින්නක් හටගෙන ස්වාමීන් වහන්සේ පැය එකහමාරකට වඩා තාත්තා ගින්නට මැදි වුණා. තාත්තා කලන්තේ දාලා වැටිලා ගින්න මැද තැම්බිලා. ස්වාමීන් වහන්සේ වෛද්‍යවරු කාටවත් අපි තාත්තව බේරන්න බෑ. තාත්තගේ අභ්‍යන්තර අවයවවල සංයුතිය වෙනස් වෙලා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ අපි කතා කරනකොට අපි තාත්තා අඬනවා. අපේ තාත්තට අපි කියන දේ ඇහෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඇඟට පිහිට වෙන්න බැරි මේ මොහොතේ අපේ තාත්තගේ හිතට පිහිටක් වෙන්න කිව්වා. එතකොට මං ඉතින් යනකොට මං ඒ වෙද්දී පැවිදි වෙලා ලොකු කාලයක් නෑ. මට ලොකු අත්දැකීමක් නෑ. පණ තියෙන මිනිස්සුන්ටමයි මම බණ කියලා තිබ්බේ. හැබැයි දැන් මට බණ කියන්න කියනවා මෘත ශරීරයකට. ඇත්තේ මෙතන තිබුණේ පින්වතුනි සම්පූර්ණයෙන්ම ඇඳක හරහා දාපු මෘත ශරීරය. මට පේන්නේ මෘත ශරීරය. මලගෙදරකට ගියා වගේ. ලොකු පුතා අපිව එක් කරගෙන ගිහිල්ලා අර අඬන දරුවෝ මැද්දේ මේ තාත්තගේ ඔළුවට අත තියලා කිව්වා තාත්තේ ඔයාව බලන්ට ස්වාමීන් වහන්සේ වැඩියා කිව්වා. ඒ කියනකොට මම බලාගෙන ඉඳි පිංකතුනේ අර ඇස් දෙකෙන් කඳුළු ගැලුවා. මට මහා සංවේගයක් හටගත්තා. යම් දවසක මගේ මරණය මට මේ විදිහට આવොත් අපි මරණය ගැන කල්පනා කරනකොට වයසක ආච්චි අම්මලා සීයලා දරුවන්ට සමහර වෙලාවට කියනවා පුතේ මගේ පණ කොයි වෙලේ යයිද දන්නේ ඒ නිසා මං බුදු කුටියේ පේන මානයක ඉන්න ඕනේ. බුදු කුටියේ පේන තැනක ඇඳ තියාපන්. එක මහත්තයෙකුගේ ගෙදර අපි වැඩම කළා හදිස්සියකට ගමනක් යද්දී. අම්මව ගෙනල්ලා සාලේ මැද තියලා මේ ගියේ ඉස්සරහා. මං ඇහුවා අම්මා මොකෝ මෙතන? නෑ ස්වාමීන් වහන්සේ අම්මාමයි කියන්නේ අම්මට බුදු කුටිය පේන්න ඕනලු. අම්මගේ අන්තිම වෙලාවේ. ඇතැන් අම්මලා කියනවා පුතේ හැමතිස්සෙම සතිපට්ඨාන සූත්‍රය දාලා තියාපන්. මගේ පණ කොයි වෙලේ යයිද දන්නේ මට අහගෙන මැරෙන්න ඕන. හැමතිස්සෙම පිරිත් දාලා තියාපන්. මට අහගෙන මැරෙන්න ඕන. මට කොයි වෙලේ යන්න වෙයිද දන්නේ. අපි එක එක ප්‍රාර්ථනා ධර්මයේ සාමාන්‍යයෙන් දන්න මිනිස්සු ඔය වගේ ප්‍රාර්ථනාවල ඉන්නවා. ඇතැන් අම්මලා තාත්තලා කියනවා මට වෙන මොකුත් ඕනේ මං හදාගත්ත ගේ වහලයට මට මැරුණා නම් ඇති. ඒ නිසා මට අමාරුනොත් එහෙම ඉස්පිරිතාල නම් අරන් යන්න එපා. මට එහෙම මෙහෙම බට ගහන්න දෙන්න එපා. මගේ ඇස් දෙක මේ ගේ ඇතුලේ පියුණා නම් ඇති. එතෙන් දෙමෝපියෝ කියනවා මට වෙන මොකුත් ඕනේ උඹලා මං ළඟ ඉද්දි මගේ පණ ගියා නම් ඇති. මේ වගේ පින්වතුනේ කෙලවරක් නැති ප්‍රාර්ථනා. මේ ප්‍රාර්ථනා බොහෝමයක් හරි බොළඳයි. මරණය කියන එක Tamanට කොහොමද එන්නේ කියලා දන්නේ නැතුව මරණය එන නිමේෂේ Taman කොතන ඉඳීද කියලා දන්නේ නැතුව අපි බොළඳ ප්‍රාර්ථනා ගොඩ ගහගෙන ඔබ හිතන්න අපට S2 පියාගන්න බැරුව S2 අරගන්න බැරුව අතක් පයක් හොලවන්න බැරුව කන් දෙකත් නැහැ අපේ මරණයට මුහුණ දෙන්න සිද්ධ වුණොත් අපට කවුද බුදු පිළිම පෙන්වන්නේ? අපට කවුද පිරිත් අසවන්නේ? අපට කවුද අන්තිමේට බණපදයක් කියන්නේ? ආදරය කරන දරු පැටවුන්ගේ මූණ කොහොමද බලන්නේ? අපිට හිතත් එක්ක තනි වෙලා අවසාන මොහොතට මුහුණ දෙන්න වෙනවා. ඒ හිතත් එක්ක තනිවීම කියලා කියන්නේ පින්වතුනේ මොකද්ද? ඔබේ ආධ්‍යාත්ම ලෝකයයි. එදාට ඔබ ආධ්‍යාත්මීය ලෝකයේ පැත්තට හැරෙද්දී ඔබේ ලෝකේ ලස්සන නම්
ඔබට සතුටුයි. එදාට ඔබ හැරෙනකොට තියෙන්නේ මහා අන්ධකාර ලෝකයක් නම් ඔබට බය, තැවීම, වේදනාව, දුක හැරෙන්න වෙන මොකුත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ මරණ මොහොත ගැන අපි කල්ැතු අහන්න ඕන. කල්ැතු ඉගෙන ගන්න ඕන. කල්ැතු අධ්‍යයනය කරලා තියන්න ඕන. කල්ැතුව සූදානම් වෙලා ඉන්න ඕන. ඒ සූදානමටයි මේ බණපදයේ. පසේ නදී කෝසල මහා රජුරුවෝ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ළඟට එනවා මහ දවාලේ. හරිම වේදනාවෙන් දුකට පත් වෙලා කඳුළු පිරුණු මුහුණින් ඇස් දෙක වෙවුල ශාස්ත්‍රූන් වහන්සේ ළඟට රජුරුව ආවා. භාග්‍යතුන් වහන්සේට වෙවුලන දෑතින් වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, "ඈ මහරජ, මේ දවාලේ රජෙක් නොයන වෙලාවේ ඔබ මොකෝ මේ?" ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, "අනේ මගේ ආදරණීය ආච්චි අම්මා මැරුණා. ස්වාමීනි මට වාව ගන්න බෑ. ආච්චි අම්මා මම මෙච්චර ලොකු රජෙක් වෙලත් මට පුදුම ආදරයක්. ස්වාමීනි මාව ආදරෙන් බලාගත්ත මාව හුරතල් කරපු අනේ මගේ ආදරණීය ආච්චි අම්මා මාව දාලා ගියා. ස්වාමීනි හුල ගන්න බැරි දුකටයි මම ඔබ වහන්සේගේ ළඟට ආවේ. ස්වාමීනි මගේ ආච්චි අම්මා කලුරිය කරන්න එපා කියලා මහා හස්තියෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් ස්වාමීනි මං හස්තියෙක් එක්ක ගනුදෙනු කරනවා. මගේ ආච්චි අම්මා කලුරිය කරන්න එපා කියලා අශ්වයෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් ස්වාමීනි මං අශ්වයෙක් උනත් දෙනවා. මගේ ආච්චි අම්මා කලුරිය කරන්න එපා කියලා ස්වාමීනි මට පුළුවන්කමක් තියෙනවා නම් ගම්වරයක් එක්ක ගනුදෙනු කරන්න ස්වාමීනි මං ගම්වරයක් උනත් දෙනවා. දැන් ඇයි රජෙක් මෙහෙම කියන්නේ? රජවරු මේවට තමයි ආස. රජවරු ආසයි ලොකු ඇත්තු ගොඩක් ඉන්නවට. රජවරු ආසයි ලොකු අශ්වයෝ ඉන්නවට. රජවරු ආසයි තමන්ගේ ප්‍රදේශේ ලොකුවට තියනවට. ඒවා වෙනුවෙන් නේද රජවරු යුද්ධ කරගන්නේ එදාත් අදත්. අද පවා අපිට පේන්නේ නැද්ද පින්වතුනි රජවරුන්ගේ බල අරගල අදටත් පේනවා. ඒකෙන් මම තේරුම් ගත්ත දේ රජවරුන්ගේ බල අරගල එකිනෙකාගේ බරාලගර මේවා දකිනකොට මම තේරුම් ගත්ත දේ යුගයන් කොච්චර වෙනස් වුණත් මිනිසයා වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. යුග වෙනස් වෙන්න පුළුවන්, අඳින විදිහ වෙනස් වෙන්න පුළුවන්, කොණ්ඩ මෝස්තර වෙනස් වෙන්න පුළුවන්, යන වාහන වෙනස් වෙන්න පුළුවන්, වාසගම් වෙනස් වෙන්න පුළුවන්, කතා කරන භාෂාව වෙනස් වෙන්න පුළුවන්. නොයෙක් දේ වෙනස් වුණේ කි. හැබැයි මිනිසයා වෙනස් වෙන්නේ නැහැ. මිනිසයාගේ කෙලෙස් එතනමයි. ඒ බල අරගල ඔක්කොම අස්සේ රජුරවන්ට හිතක් එනවා අනේ මගේ ආදරණීය ආච්චි අම්මාව බේරගන්න මං තියෙන වස්තු ඕන එකක් දෙනවා. මට මේ වස්තුවට වඩා වටිනවා මගේ ආච්චි අම්මාව. මං හිතනවා මේ සදහැවත් පින්වතුන්ලාට උනත් තමන්ගේ ආදරය කරන ඥාතියෙක් ආදරය කරන හිතවතෙක් කාලක්‍රියා කරන තැනට එනකොට ඔය වගේ හිතුවිලි එනවා. බෝධීන් වහන්සේ උදෙසා පූජා කර කර පතන්නේ නැද්ද ඔබ? අනේ මුකුත් වෙන්න එපා. සෑයවල වලට බාර වෙවි ඔබ පතන්නේ නැද්ද? අනේ මගේ ඥාතියට මුකුත් වෙන්න එපා. අපිට හරියට කතා කරනවා පින්වතුනේ ඔය දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව හදිසි රෝගාබාධ වලට ලක් වෙලා මරණාසන්න වුණාම මට පාන්දර දෙකටත් කතා කරලා තියෙනවා. කතා කරලා කියනවා නේ ස්වාමීන් වහන්සේ මගේ චූටි දුව වෙනුවෙන් ස්වාමීන් වහන්සේට බැයිද දැන් ගිහිල්ලා බෝධියට බාර වෙන්න. එහෙම අහනවා. ඇයි ඒ තරම් අපි බලනවා අපේ ඥාතිවරු අපිට රැකගන්න තිබේ නම් අනේ ඒ අය අපේ අතරින් වෙන් වී නොයනවා නම් රජුරවන්ටත් ඇති උනේ මෙන්න මේ හිත. මහා රාජයෙක් බුදුරජාන් වහන්සේ ඉදිරියේ මෙහෙම කියනකොට භාග්‍යතුන් වහන්සේ
ඒ රජ්ජුරුවන්ට කෙලින්ම ධර්මයේ දේශනා කළා. කෙලින්ම බුදුරජාණන් වහන්සේ ජීවිතයේ ඇත්ත දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම ඇත්ත දේශනා කරනකොට මං හිතනවා අද යුගයට වඩා ඒ යුගයේ මිනිස්යාට තියෙන්න ඇති චිත්ත ශක්තියක් ඇත්ත කියපු ගමන් ටිකක් අල්ලගන්න. ඒ හින්දා වෙන්න ඇති මේ ප්‍රශ්නේ ඉස්සරහා අඬා ඉන්න රජුරවන්ට බුදුරජාණන් වහන්සේ කෙලින්ම ජීවිතය ගැන ඇත්ත කිව්වනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහරජය හැම සත්වයෙක්ම මරණය උරුම කරගෙනයි ඉන්නේ. මරණයෙන් අවසන් වෙනවා. කවුරුත් මරණය ඉක්මවලා නැහැ කිව්වා. එච්චරයි බණපදේ. රජුරවන්ට කිව් බණපදේ එච්චරයි. හැම සත්වයෙක්ම මරණය උරුම කරගෙනයි ඉන්නේ. මරණය ඉක්මවලා නැහැ. ඔක්කොම මරණයෙන් අවසන්. සබ්බේ මච්චු පරායන. අපේ ජීවිතවල තියෙන සියලු සෙල්ලම් මරණයෙන් අවරයි. මරණය කියන එක පැමිණෙන තාක් විතරයි පින්වතුනි ඔක්කොම. මේ ලෝකේ මහා බලවන්තයෝ හිටියා කියලා අපි කතා කරනවා. මේ ලෝකේ මහා ජගතුන් හිටියා කියලා අපි කතා කරනවා. මහා සල්ලිකාරයෝ හිටියා කියලා අපි කතා කරනවා. මහා දෙවන්ත යෝධයෝ දුටුගැමුණු මහා නරේන්ද්‍රයාට හිටියා කියලා අපි කතා කරනවා. ඇයි පින්වතුනි අපි මේ හැම එකක්ම අතීතයට දාලා කතා කරන්නේ? ඒ අය කවුරුත් දැන් නැති නිසා. ඒ අයට මොකද වුනේ? මැරුණා. ඒ අය මිය ගියේ යන්සේද? මේ කාලේ ඉන්න බලවතුනුත් මැරෙන්නේමය. මේ කාලේ ඉන්න ජගතුනුත් මැරෙන්නේමය. මේ කාලේ ඉන්න සියලු දෙනාත් මැරෙන්නේමය. හිතන්න මොහොතක්. තව අවුරුදු 50ක යන තැන මේ බණ අහන පිරිසින් කී දෙනෙක් මෙතන ඉදිවිද? තව අවුරුදු 80ක් යන තැන අපි කවුරුත් නැහැ. ඊටාම ටික කාලයයි අපිට තියෙන්නේ. රජුරවන්ට බුදුරජාන් වහන්සේ මේ කාරණේ වදාරනකොට රජුරෝ කියනවා අච්චරියං බන්තේ ස්වාමීනි ඒ කාරණේ නම් හරි ආශ්චර්යයි. අබ්බුතම් බන්තේ ස්වාමීනි ඒක හරි පුදුම සහගතයි. ශාස්ත්‍රඥ වහන්සේ කියූ කාරණේ කොයි තරම් ඇත්තක්ද භාග්‍යතුන් වහන්සේ වදාලේ. හැම සත්වයක්ම මරණය උරුම කරගෙන ඉන්නේ. මරණයෙන් අවසන් වෙනවා. මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ වචනයෙන් මගේ හදවතේ ඇවිලෙන ශෝක ගින්න නිවුණා නොවේ කිව්වා. ඒ තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ. බුදුරජාණන් වහන්සේ බණපද කියනකොට අද අපේ බණපද වගේ නෙමෙයි. ඉලක්කෙටම කියපු බණපද. ශෝකෙන් අඩාගෙන ආපු වෙවුල ආපු මහ රජුරෝ එක බණපදෙන් සම්පූර්ණයෙන් නිවි ගියා. බුදුරජාණන් වහන්සේ රජුරවන්ට ඒ මොහොතේ ලස්සන ගාථා දෙකක් කියලා දුන්නා. ඒ රජුට කියා දීපු ගාථා දෙක පිංගතුනේ පිංගතුල්ලාගේ හදවත්වල ජීවිත කාලේ දෝංකාර දිය යුතු ගාථා. කිසිම ආයුරකින් අමතක නොවිය යුතු ගාථා. ඒ තරම්ම අර්ථවත්. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම. සබ්බේ සත්තා මරිස්සන්ති. සියලු සත්ත්වයෝ මෙරී යන්නාහ. මරණං තංහි ජීවිතං. ජීවිතය තිබෙන්නේ මරණය තෙක් පමණි. යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප ඵලූපගා. මරණින් මතු යන ගමන තම තමන්ගේ පින පවට අනුව යන්නේය. අපි ඇස් දෙක පියාගෙන යන ගමන කුමක් අනුවද පින්වතුනි යන්නේ? පින පව අනුව. ඒ පින පව තම තමන් කරගත්ත දේ. නිරයං පාප කම්මන්තා. පව් කරපු තැනැත්තෝ ඇස් දෙක පියාගෙන යන ගමන නිරය පැත්තට ඇදෙනවා. පුඤ්ඤ කම්මාච සුග්ගතින්. පින් කළ තැනැත්තෝ තමන්ගේ ඇස් දෙක පියාගන්නකොට දෙව්ලොව පැත්තට ඔහුගේ ගමන ඇදෙනවා.
තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායිකං. ඒ නිසා පරලොවට රැකවරණයක් පිණිස යහපත් දේවල් කරගන්ට පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං. මෙලොව අත්හැර පරලොවට යන සත්වයා හට රැකවරණය පිණිස පවතින්නේ පිනම පමණයි. මේ තමයි අර්ථය. මේ තමයි මේ ගාථා දෙක. බලන පින්වතුනි මුළු ජීවිතේම මෙතන කියලා. අපේ ජීවිත කතාව ඇතුලේ රැස් කරලා නිර්මාණය කරලා ගොඩනගාගෙන අපි හදාගත යුත්තේ මොකක්ද කියලා මෙතන ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරලා. අපේ කියලා මගේ කියලා අපි ලං කරගත්තේ යුත්තේ කුමක්ද කියලා මෙතන ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරලා. අපේ ජීවිත කතන්දරේ අපි යම් දවසක මරණයේ මුඛයට එද්දී අපිත් එක්ක අනිවාර්යයෙන්ම පැමිණෙන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරලා. ඒ කුමක්ද? කර්මය. අපි මේ ලෝකයේ පින්වතුනේ රැස් කරන යන්තාක් දේ ඇද්ද? ඒ හැමදේම මෙහි දාලා යනකොට අපි කැමති වුණත් අකමැති වුණත් අපි පස්සෙන් එනවා එක දෙයක්. ඒ තමයි කර්මය. කර්මය එනවා වේස දෙකකින්. එක වේසයක් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වගේ. කරත්ති ගුණෙක් බැන්දට පස්සේ ගුණා තියෙන පියවරක් පාසා එන කරත්තරෝදෙ වගේ. කර්මය කෙනෙක් පස්සේ එනවා. ඒ එක වේසයක්. අනික් වේසය මිනිසයාව අත්හැර නොයන සෙවණැල්ල වගේ. මේ කර්මයේ තියෙන වෙස් දෙක පින්වතුනේ එකිනෙකට සමානයිද? ඇතැම් තැනක් සමානයි, ඇතැම් තැනක් අසමානයි. මොනවද සමාන තැන්? ගොනෙක් කරත්තේ බැන්දට පස්සේ ගොනා ආස වුණත්, ගොනා අකමැති වුණත් රෝදේ පස්සෙන් එනවාමයි. ගැලවෙන්න බෑ. ගොනෙක් ගොඩාක් ආස වෙන්න පුළුවන් අනේ මේ රෝදේ මගේ පස්සේ නොයනවා නම් කියලා. ඌ ආසා වුණාට රෝදේ එන එක නවතින්නේ නැහැ. රෝදේ පස්සෙන් එනවා. ওই වගේමයි හෙවණැල්ල. අපිට හෙවණැල්ල කොච්චර එපා වුණත් හෙවණැල්ල අපි පස්සේ එනවාමයි. මේ තමයි සමානකම. මොනවද අසමානකම? ගොනාගේ පස්සේ කරත්ත රෝදේ එන්නේ බරක් අරගෙන. හැම මොහොතකම ගොනාට දැනෙනවා. නොදැනෙන මොහොතක් නැති තරම්. අපි පස්සේ හෙවණැල්ල එනවා. අපි දන්නෙත් නැහැ. අපි හෙවණැල්ල අමතක කරත් හෙවණැල්ල අපි අමතක කරන්නේ. පිංගුතුල බලන්න. පිංගුතුල හෙවණැල්ල ගැන මං හිතන්නේ දවස් ගානකින් හිතලා නැතුව ඇති. දැන් හිතුවත් හෙවණැල්ල ළඟ තියෙනවා. අපි හෙවණැල්ල අමතක කරාට හෙවණැල්ලට අපි අමතක නැහැ. අපිට හෙවණැල්ල අමතක කරලා ජීවිත කාලෙම ජීවත් වෙලා අන්තිම මොහොතේ හෙවණැල්ල ගැන මතක් කළත් හෙවණැල්ල අපේ ළඟ තියෙනවා. අපි හෙවණැල්ල අමතක කරත් හෙවණැල්ල අපිව අමතක නොකිරීම හෙවණැල්ලේ ස්වභාවයයි. හැබැයි ගොනා කරත්තේ බැන්දට පස්සේ ඒ ගොනා කැමති ඇති රෝදේ තමන්ගේ පස්සෙන් එනවා කියන එක අමතක කරලා ඉන්න. ඇයි ඌට මේක බරක්, වෙහෙසක්. හැබැයි ඌට අමතක කරලා එක මොහොතක් ඉන්න බෑ. තියෙන පියවරක් පාසා තමන්ගේ පස්සෙන් කරත් එනවා. මං ඉස්සර ඉස්කෝලේ යනකොට අපේ ඉස්කෝලේ තිබුණේ කන්දක මැදට වෙන්න. උදේම ඉස්කෝලේ යනකොට දර පුරවගත්ත කරත්තය උඩට යනවා. එතකොට මම මේ උපමාව දන්නේ. දර පුරවගත්ත කරත්තයක් මෙහෙම උඩට යනවා. යනකොට මට හරි දුකයි. මම පදික වේදිකාවේ යනවා. ඒ ගොනා පහළ පාරේ යනවා. හරි අමාරුයි මෙයා උඩට යන්නේ. මං අවස්ථා ගණනාවකදීම ඌට කලින් මට යන්න පුළුවන්කම තියෙද්දිත් ඌත් එක්කම ළඟින් ගිහින් තියෙනවා. ගොඩාක් අමාරුවෙන් මූ කන්ද ඇදගෙන යනකොට මං හිතනවා ඒ දවස්වල මූට ගොඩාක් අමාරු ඇත්තේ උඩට යන එකයි. පහළට යනකොට නම් මූට හරි ලේසියෙන් යා ගන්න පුළුවන් ඇති.
දවසක් අපිට ඉස්කෝලේ කලින් ඇරුණා. එදා මං ඉස්කෝලෙන් එළියට එනකොටම මෙන්න වෙනදාට උඩට යන කරත්තේ අද පහළට එනවා. එදාත් කරත්තේ ලොකු බරක් පටවලා. එදා මේ ගුණා එනවා. එයා උඩට යනවට වඩා අමාරුවෙන් එදා. සාමාන්‍යයෙන් පහළට එනකොට වේගෙන් එයි කියලා මං හිතුවට උඩට යනවටත් වඩා හිමීට එයා එන්නේ. මොකද එයා තියෙන පියවරක් පාසා අර කරත්තේ යාව මෙහෙම ඉස්සරහට තල්ලු කරනවා. කරත්තේ බර මුළු ඇඟේම තියාගෙන එයා පහළට එනවා. අතහරින්න බෑ එක මොහොතක්. මෙන්න මේ වගේමයි පින්වතුනි කර්මයේ වෙස් දෙක. අපේ අතින් පාප කර්ම කෙරුණොත් අපේ පස්සේ කරත්තරෝදේනවා වගේ කෙනවා. ගැලවිල්ලක් නෑ. අමතක කරන්න බෑ. මගහැරලා යන්න බෑ. පස්සෙන් වෙනවා. අපි ජීවිතේ රැස් කරන්නේ පින නම් පින්වතුනි. ඒ පින අපේ පස්සෙන් එනවා. අපි දන්නේ නැති වෙන්න පුළුවන්. අපිට නොදැනීම පින අපි කරා පැමිණිලා අපට සියලු සැප උපද්දලා පාඩුවේ පින ඉන්නවා. පිනෙන් කිසි බරක් නැහැ. ඒ නිසා මේ ජීවිතේ අපිට සිංහතුනේ බාහිර ලෝකේ හදා ගැනීම ගැන කල්පනා කරනකොට නම් පින පේන්නෙත් නැහැ, පව පේන්නෙත් නැහැ. අපි හැරෙන්න ඕන අපේ ආධ්‍යාත්මික ලෝකය හදා ගැනීම කියන තැනට. එතෙන්ට හැරෙනකොටයි අපේ ජීවිතේට පින සහ පව කියන මේ දෙක ලස්සනට පේන්න ගන්නේ. එබඳු කෙනාට තමන්ගේ ඥාතිවරයෙක් මිය පරලෝ යාම කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ දිහා බලන්ට කැඩපතක් ලැබුණා වගේ. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෙවැන් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී එක උපාසක මහත්තයෙක් තමන්ගේ තාත්තා මිය පරලෝ ගියා කියලා හොඳටම අඬන්න පටන් ගත්තා. තාත්තා මැරිලා. මේ උපාසක මහත්තයාට ඒක අමතක කරන්න බෑ. එක දිගට අඬනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලනකොට මේ අඬන ග්‍රහපතියාව දැක්කා. ඒ ග්‍රහපතියාට ධර්ම අවබෝධ කරන්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා ඔහුගේ ගෙදෙට්ට. පැනූ ආසනේ වාඩි වෙනකොට අර පුද්ගලයා කඳුළු පිහාගෙන රත්තු වෙච්ච ඇස් වලින් අඬලා රත්තු වෙලා ඇස් දෙක බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වුණා. භාග්‍යවතුන් වහන්සේ අහනවා ඇයි උපාසක මේ? මොකෝ මේ ඇඬු කඳුලින්? අනේ ස්වාමීනි මගේ ආදරණීය තාත්තා කලුරිය කළා. තාත්තා මැරිලා අදට ස්වාමීනි 7 දවසක්. මට වාවන්න බෑ ස්වාමීනි. මට අමතක කරන්න බෑ. මම මේකයි අඬන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක බුදු කෙනෙක්ගේ ශාසනයක් හම්බෙච්ච කාලෙත් ඇයි ඔබ මේ තාත්තා මැරුණා කියලා අඬන්නේ? ඈත අතීතයේ නුවණැත්තෝ බුදු කෙනෙක්ගේ ශාසනය නැතුව තියෙද්දීත් තමන්ගේ පියා තමන්ගේ ඥාතියා මිය ගියා කියලා නොහැඬිය යුතුයි කියලා අනේ හිතුවේ කිව්වා. එතකොට මේ උපාසක මහත්තයා අහනවා ස්වාමීනි මොකද්ද අතීත පුවත? අතීතේ බරණැස එක්තරා ගොවි කුලයක් තිබුණා. ඒ ගොවි කුලයේ පිරිස හරීම සතුටින් ජීවිතය ගත කරනකොට මේ පවුලට මහා බෝධිසත්වයන් වහන්සේ එකතු වුණා. ඒ පවුලේ පුතා විදිහට මහා බෝධිසත්වය උපන්නා. මේ සිදුවීම වෙනකොට මට මතක හිටියට බෝධිසත්වයන් වහන්සේට වයස අවුරුදු 7ක් 8ක් වගේ බොහොම පොඩි කාලේ. බෝධිසත්වයන් වහන්සේගේ තාත්තගේ තාත්තා මැරුණා. ඒ කිව්වේ බෝධිසත්වයන්ගේ සීයා කාලක්‍රියා කළා. සීයා මැරුණට පස්සේ බෝධිසත්වයන් වහන්සේට ඒක හරියට තමන්ගේ ජීවිතේ බලන කැඩපතක් වගේ වුණා. හැබැයි බෝධිසත්වයන්ගේ තාත්තට උහුලා ගන්න බැරි දුකක් වුණා. දැන් තාත්තා අඬනවා. එක දිගට ගෙදර මිනිය තියනකන් ඇඬුවා. මිනිහ අරගෙන ගිහිල්ලා සොහොනේ දැව්වට පස්සේ සොහොනට ගිහිල්ලා දවපු තැන ඉඳලා අඬනවා. කවුරු කිව්වත් අහන්නේ නැහැ. දවස් 7ක් ගත වෙලා තාත්තා අඬනවා.
එතකොට මේ චූටි පුතා කල්පනා කළා මං තාත්තට ඥානෙ පහල කරන්න ඕන. මොකද්ද පින්වතුනි මේ දෙන්න ලැහැත්ති? අර ඇහැ. ආධ්‍යාත්ම ලෝකයේ දකින ඇහැ දෙන්න ඕන කියලා හිතුවා. ඒකට කෙරුවා උපායක්. උපාය තමයි ඒ උපාය යොදන්න හොඳ පරිසරයකුත් යෙදුනා. ඒ පරිසරය තමයි මේ ගොවි කුලයක්නේ. මේ ගොවි කුලේ කටයුතු කරන්න හිටපු එක හරකෙක් මැරුණා. හරක මැරුණා කියලා ආරංචි වුණා විතරයි බෝධිසත්වෝ පයින්ඩයක් යවුවා. ඔය හරකාට මුකුත් කරන්න එපා. ඕක අහුම්ම තියන්න. මං එනවා හරකා බලන්න. බෝධිසත්වෝ යනවා ලොකු වල් මිටියක් කපාගෙන. වල් මිටිය කපාගෙන ගිහිල්ලා මේ හරකා ළඟ වාඩි වෙලා හරකගේ ඔළුව අතක ගා කියනවා. අනේ මේ තනකොළ කාපන්. මේ මං ගෙනාපු තනකොළ ඔබ කාපන් මගෙත් එක තරහ වෙලා ඉන්න එපා. දැන් බෝධිසත්වෝ කතා කරනවා මේ මැරිච්චි හරකාට. සොහොනේ අඬන තාත්තට මේ ආරංචි අරගෙන ගියා මිනිස්සෙක්. ආන්න ඔබේ පුත්‍රයාට උමතුවක් හැදිලා පිස්සු හැදිලා පුතාට. අන්න මැරිච්චි හරකා ළඟට තනකොළ අරගෙන ගිහිල්ලා මේ තනකොළ කාපන් කියලා මහා විකාරයක් කරනවා. පුතාගේ පිස්සුව තද වෙන්න කලින් ඔබ යන්න කිව්වා. එතකොට අර සොහොනේ අඩමින් හිටපු තාත්තා ඇඬුම නවත්තලා ඉක්මන් කරලා පය ඉක්මන් කරලා ගියා පුතා ළඟට. පුතා ළඟට යනකොට පුතා හරකාට තනකොළ කවන්න ලැහැත්ති වෙන හැටි ඇස් දෙකෙන්ම දැක්කා. මේ තාත්තා කියනවා අනේ මගේ පුතේ උඹට මක් වුණාද? උඹ කොච්චර ඥානවන්තව හිටපු කෙනෙක්ද? දැන් මොකද්ද මේ කරන වැඩේ තේරුම? ඔය මැරිච්චි හරකාට තනකොළ කාපන් කියලා කියන්න තරම් උඹට මේ වෙච්චි දේ මොකද්ද? එතකොට කියනවා ඇයි තාත්තේ? මොකද්ද මේකේ වැරද්ද? ඇයි ළමයෝ ඔය හරකා මැරිලානේ කිව්වා. තාත්තේ මේ හරකාගේ ඔළුව පේනවා. මේ හරකා කාපු තනකොළ කාපු කට පේනවා. මේ හරකාගේ නගුටත් පේනවා. මේ හරකාගේ කකුල් හතරත් පේනවා. මෙහිම හොඳට ඉන්න හරකාට මං තනකොළ කාපන් කියලා කියනවා. අපේ සීයාගේ ඔළුව පේන්නත් නැහැ. අපේ සීයාගේ අතපය පේන්නත් නැහැ. සීයා දවපු තැනට ගිහිල්ලා ඒ අලුගොඩ දිහා බලාගෙන අනේ තාත්තේ කියලා ඔයා අඬනවා. තාත්තද මෝඩ මමද මෝඩ. කියූ සැනින් අර ඥානය කියන ඇස පහළ වුණා. කියනවා පුතේ උඹ මගේ හදවතේ ඇවිලෙන ගින්න එක සැනකින් නිවුණා. එක සැනකින් නිව්වා උඹ මගේ හදවතේ ඇවිලෙන ගින්න. උඹ වගේ පුතෙක් ලබන්ට මං වගේ තාත්තා කෙනෙක් මහා වාසනාවන්තයෙක්. බලන්න පින්වතුනි අපේ මේ ජීවිත කතාවේ අපි ඔය මෝඩකම කෙලවරක් නැතුව කරලා තියෙනවා. කවුද එහෙම වදාළේ? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දවසක් ආමන්ත්‍රණය කරලා අහනවා මහණෙනි නුඹලාට කුමක්ද මේ ගැන හිතෙන්නේ? මේ අති දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් එනකොට තමන්ගේ මව්මිය පරලෝ යෑම නිසා ඔබ අඬද්දී වැළපෙද්දී ගලාගෙන ගිය කඳුළුද වැඩි ඇත්තේ සතර මහා සමුද්‍රයේ ජලයද? භික්ෂුන් වහන්සේලා වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සංසාරය ගැන අපට කියා දීපු බණපදවලට අනුව නම් අපට තේරෙන්නේ අඬපු කඳුළුම වැඩි ඇති මහා සාගරේ වතුර එච්චර නැතු ඇති. බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. සාදු මහණෙනි. ඔබ මා විසින් දේශනා කරපු ධර්මයේ දරාගෙන ඉන්න හැටි හරිම මනරම්. මහණෙනි දීර්ඝ සංසාර ගමනේ ඔබ මව් නිසා විතරක් ඇඬු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එහෙනම් එදා අර තාත්තා කරපු මෝඩකම අපේ සංසාර කතාවේ කොච්චර තියෙනවද? අපි ඒත් පින්වතුනි මේ ජීවිතෙත්
ඇඩීම උරුම කරගෙන ඉන්නවා. එහෙම බලපුවාම අපි කොච්චර ප්‍රමාදද. එනිසා හොඳට මේ බණපදේ හිතට අරගන්න. හිතට අරගෙන තමන්ගේ ආධ්‍යාත්ම ලෝකේ නිර්මාණය කරගන්නට මේ මොහොතේ ඉඳලා අනිවාර්යෙන් උත්සුක වෙන්න. ආධ්‍යාත්ම ලෝකේ ඔබ නිර්මාණය කරගත්තොත් පින්වතුනි, එය පේන්නේ ඔබට පමණයි. එය දැකිය හැක්කේ ඔබට පමණයි. එයින් සතුට උපදින්නේ ඔබට පමණයි. හැබැයි මේ සතුට මේ ලෝකේ වෙන කිසි දෙයකින් ඔබට ලබා ගන්න බෑ. ඒ සතුට වෙන කිසි කෙනෙකුට මේ ලෝකේ දෙන්නත් බෑ. මරණයටපත් වෙන ක්‍රමය නෙමෙයි වැදගත්. මැරෙන වෙලාවේ අපේ අභ්‍යන්තරය වැදගත්. බාහිර ලෝකේ මේක නොදන්න මිනිස්සු මැරෙන ක්‍රම හදනවා. මම දැක්කා බටහිර ජාතිකයෝ විසින් මේ වෙනකොට අලුතින් නිර්මාණයක් කරගෙන යනවා. ඒක බොහෝ දුරට නොදුරු දිනයකදීම වෙළඳපළට නිකුත් වෙවි. ඒ තමයි සනීපෙට මැරෙන්න පුළුවන් කුටීරයක්. ඒක තමන්ගේ නිවසේ තියාගන්න පුළුවන්. නිවසේ තියාගෙන ඒක ඇතුළට ගිහිල්ලා මැරෙන්න හිතන වෙලාවේ එයාට පුළුවන් මැරෙන්න. තමන් ආස කරන චිත්‍රපටියක් බලබල, තමන් ආස කරන සින්දුවක් අහමින්, සුවඳක් කලවම් කරපු විස වායුවකින් එයාව නිද්‍රාවට පත් කරනවා. ඊට පස්සේ එයා මැරෙනවා. සනීපෙට මැරෙන්න ක්‍රමයක්. අපි මරණය සම්බන්ධයෙන් බලන්නේ බාහිරින් නිසා. අපි හිතනවා එහෙම හදාගත්තොත් ඔක්කොම හරි කියලා. අනාගතේ මම මේ කියන බණපදේ මේ කියපු කාරණේ පින්වතුන්ලා අනාගතේ පෙනේවි. සමහරට මේ ලංකාවෙත් ගෙවල් වල තව කාලයක් යනකොට සනීපෙට මැරෙන මැෂින් තියෙයි. හැබැයි මේ ලෝකේ යම් දවසක S2 පියාගන්න වෙද්දී සනීපෙට S පියාගන්න ක්‍රමයක් අපිට ඊට පෙරම අපේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා. ඇඟ කෑලි කෑලි ගිහිල්ලා මැරුණත් අපිට සනීපෙට S පියාගන්න පුළුවන්. අපි වටේ කාත් කවුරුන් නැති වුණත් අපට සනීපෙට S පියාගන්න පුළුවන්. අපේ ආධ්‍යාත්මය සුන්දර නම්. එනිසා ජීවිත කතාවේ මෙන්න මේ කොටස හදන්න හැම තිස්සෙම අපේ හිත පිහිටලා තියෙන්න ඕන. ඒ පිහිටන හිත පින්වතුනේ නොයේ කටයුතු නිසා අපට අමතක වෙලා යනවා. අපිට රස්සාවේ වැඩ යෙදෙද්දී අපිට අමතකයි. අපිට ඥාතීන්ගේ කටයුතු යෙදෙද්දී අපිට අමතකයි. අපිට පොඩ්ඩක් සතුට උපදින දෙයක් වෙච්ච ගමන් අපිට අමතකයි. හරි ඉක්මනට අපිට අමතක වෙනවා. අමතක වෙන සත්‍යය මතක් කරගන්නට හොඳ වෙලාවක් තමන් එකට ජීවත් වෙන අයගේ වියෝව. අද මේ ඥාතිවරුන්ගේ ආදරණීය පියාණනුත් ආදරණීය මෑණියනුත් මිය පරලෝ ගිහිල්ලා වර්ෂයක් සපිරෙනවා. වසරකට පෙර ඒ අය මේ ලෝකේ අත්හැරලා දාලා ගියා. මටත් මේ ලෝකේ අත්හැරලා දාලා යන්න වෙනවා නොවේද කියලා හොඳට හිත ඇතුලේ තියාගන්න. ඒ හිත ඇතුලේ තියාගන්න දේ පින්වතුනි ධර්ම අවබෝධ නොකලත් අපට සැනසෙල්ලක් හදනවා. මොකද අපේ මහා බෝධිසත්වයන් වහන්සේ අතීත සංසාර ගමනේ එනකොට පින්වතුනි තමන්ගේ ඥාතින් මිය පරලෝ ගියපු අවස්ථාවල අඬපු නැති තරම්. ජාතක පුවත් කියවන්න ජාතක කතාවල තියෙනවා බොහෝ තැන්වල ඥාතින් මිය ගියාට බෝධිසත්වයෝ අඬලා නැහැ. ඒ අඬන්නේ නැත්තේ ජීවිතේ සම්බන්ධයෙන් නුවණින් හිතලා. හරි පුදුම සහගත සිද්ධියක් තියෙනවා. ජාතක පුවතක බෝධිසත්වයන් වහන්සේ බරණැස මහා සිටුවරයෙක් කියලා උපන්නා. සෑහෙන ධනස්කන්ධයක් තියෙන. මේ ධනස්කන්ධයක් තියෙන මහා සිටුවරයා තරුණ වයසට එනකොට බොහොම රූබර බිරිඳක්ව කැඳගෙන ආවා. ඒ බිරිඳා හරීම හැඩකාරයි කියනවා. ඒකේ විස්තරේ තියෙනවා මනුස්ස රූප ස්වභාවයේ ඉක්මවා ගියපු දිව්‍ය ස්වභාවයට නොපැමිණි ස්ත්‍රියක් කියනවා. එච්චර ලස්සනයි. කඩා හැලෙන රූපයක් ඇයට තිබුණා. ඇගේ නම සම්මිල්ල හාසිනී. සම්මිල්ල හාසිනී කියන කුමාරිකාවව කැඳගෙන ඇවිල්ලා තමන්ගේ බිරිඳ කරගත්තා. සාමාන්‍යයෙන් තරුණ වයසට එනකොට
මේ සම්මිල්ලහාසිනී කුමාරිත් බෝධිසත්වයොත් කල්පනා කළා මේ ගිහි ජීවිතේ තේරුමක් නැහැ. අපි තියෙන වස්තු ඔක්කොම දන් දීලා හිමාලයට ගිහින් මහාන වෙමු. ඒ කාලේ තිබ්බේ නැහැ බුද්ධ ශාසනය. ඒ නිසා ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අවුරුදු ගාණක් ගත වෙනකොට සම්මිල්ලහාසිනී තාපසී ලෙඩ වුණා. ඇයට හැදුනා ලේ අතිසාරේ. දැන් ඇයට ලේ වමනෙත් යනවා ලේ බඩත් යනවා. ඇයව බේර ගන්න නම් නගරයට එකතු කරගෙන ඇවිල්ලා බෙහෙත් කරන්න ඕන. බෝධිසත්වයෝ සම්මිල්ලහාසිනී තාපසියත් එකතු කරගෙන හිමාල පර්වතයේ ඉඳලා බරණැසට ඉන්දියාවේ ගියපු පින්වතුන්ලා දන්නවා කොච්චර දුරද කියලා. හිමාලයේ ඉඳලා බරණැසට කියලා කියන්නේ සෑහෙන දුරක්. ඒ සෑහෙන දුර ගෙවාගෙන බෝධිසත්වයෝ ටික ටික ඔය තැනින් තැන රැයවල් වල නැවති කොහොම හරි බරණැසට ආවා. බරණැසට එනකොට පාන්දර බරණැස් නගරයේ තිබුණ ප්‍රධාන අම්බලමක්. අම්බලම දැක්ක ගමන් සම්මිල්ලහාසිනී තාපසී කියනවා අනේ තාපසතුමනි අමාරුයි මට මෙතනින් එහාට නම් අඩියක් තියාගන්න බෑ. ආන්නර අම්බලමේ ඒ තියෙන බංකුවේ මං චුට්ටක් හාන්සි වෙන්නම්. ඔබ මටත් එක්ක දානේ ටිකක් අරගෙන ඉන්න. අපි ඊට පස්සේ දානේ අනුභව කරලා බෙහෙතක් හොයාගෙන යන් කිව්වා. බෝධිසත්වෝ කිව්වා එහෙනම් තාපසී ඔබ හාන්සි වෙන්න ටිකක්. බෝධිසත්වෝ පාත්‍රෙත් අරගෙන බරණැස් නගරයට පිණ්ඩපාතේ වැඩම කළා. අර තාපසිය අර යහනේ සැතපුණා. ඒ තමයි ඇගේ අවසාන සැතපීම. ඈ එහෙම්ම බංකුව මත කාලක්‍රියා කළා. ඈ මිය පරලෝ ගිහිල්ලා. දැන් යාන්තම් ඉරේලිය වැටිගෙන එනවා. වැඩට යන්න මිනිස්සු මෙතෙන්ට එකතු වෙලා. එක්කෙනා දෙන්න අම්බලමට එකතු වෙනවා. අම්බලමට එකතු වෙන මිනිස්සුන්ට පේනවා අහසින් බැස්ස දෙව්දුවක්ද මන්දා මේන්න බංකුව මත නිදි. ඒ මිනිස්සු ආසාවේ බලාගෙන හිටියා අපි මෙච්චර ලස්සන ස්ත්‍රියාවක්. මේ ස්ත්‍රියාවත් එක්කනම් වචනයක් කතා කරලා යන්න ඕන. දැන් අදටත් එහෙම නැද්ද? පාරේ තොටේදී නළු නිලියෙක් හම්බ වුණොත් අපි චුට්ටක් නැවතිලා බලනවා. අනේ චූට්ටක් කතා කරන්න නැත්තම්. පොඩ්ඩක් එයත් එක්ක ළඟ ඉඳලා ෆොටෝ එකක් ගහගන්න නැත්තම්. අපි හිතන්නේ නැද්ද? ආසයි. ඒ වගේ මිනිස්සු ආසාවෙන් මේ සම්මිල්ලහාසිනී කියන තාපසී ඇස් අරී කියලා බලාගෙන හිටියා. මිනිස්සු 10 15 20 එකතු වෙලා මෙතන අම්බලම පිරුණා. ඒ මිනිස්සු බලාගෙන ඉන්නවා ඇස් අරින්නේ ඇය. එක තරුණයෙක් ඇය ළඟට ගිහිල්ලා නාසය ළඟට අත තිබ්බා. හුස්ම ගන්නේ. ඒ තරුණයා ඇස්වල කඳුළු පුරෝගෙන අර පිරිස දිහා බැලුවා. අයියෝ. ඇය මිය ගිහිල්ලා. ඇය යලි නැගිටින්නේ නැහැ කිව්වා. කිව්ව ගමන් අර මිනිස්සු ඉක්කි ගගහා අඬන්න පටන් ගත්තා. දෙව්දුවක් වගේ ස්ත්‍රියාවක් මේ මනුස්ස ලෝකේ ඉඳලා ඇගේ පණ යනකම් අපිට දකින්න බැරුණා. අපි වගේ කාල කන්නියෝ, අපි වගේ අවාසනාවන්තයෝ කියලා මේ මිනිස්සු දැන් ඔළුවට ගහගෙන අඬනවා. බෝධිසත්වයෝ පිණ්ඩපාතේ කරගෙන මේ වෙනකොට අම්බලමට එනවා. ඈතින් මෙහෙනවා මිනිස්සු අඬන හඬ. බෝධිසත්වයන් වහන්සේ තේරුම් ගත්තා කියනවා අනිවාර්යයෙන්ම සම්මිල්ලහාසිනී මිය ගිහිල්ලා. ඇයටත් සරිලන විදිහට ගත්ත පිණ්ඩපාත දානයක් තියෙනවා. බෝධිසත්වයෝ කල්පනා කළා. ඇගේ ලෝකෙට ගියා. ඇගේ ගමන ගියා. ඇය වෙනුවෙන් ඇඬුවා කියලා. ඇය යලි හැරියෙන්නේ මං දානේ වළඳනවා. බෝධිසත්වයන් වහන්සේ අම්බලමටම ඇවිල්ලා එතන තිබුණ චූටි බංකුව ඒකේ වාඩි වෙලා අඬන මිනිස්සු මැද්දේ දානේ අනුභව කරන්න පටන් ගත්තා. අඬන මිනිස්සු බලනවා අපි මේ විලාපතිය තියන්නනවා. මේන්න පුද්ගලයෙක් කෑම එකක් කනවා මෙතන. ඇහුවා ඔබ කවරෙක්ද? අපි මීට පෙර ඔබ බරණැස දැකලානේ. බෝධිසත්වයෝ කියනවා මම හිමාලයේ හිටපු තාපසයෙක්. මගේ මේ ප්‍රිය තාපසින් ලෙඩ වුණා. ඇයට බෙහෙත් කරගන්නයි බරණැසට ආවේ. කවරෙක්ද
මේ තාපසිය ඔබගේ. මේ ඍෂි පැවිද්දෙන් පැවිදුණාට පස්සේ මගේ සහෝදර තාපසිය. හැබැයි ඊට පෙර මගේ ආදර බිරිඳ කිව්වා. එතකොට මිනිස්සු අහනවා පින්වත ඔහුගේ පපුව ගලක්ද? ඔහුගේ හදවත උණු වෙන්නේ නැති එකක්ද? ඔහි මහ රළු මිනිහෙක්නේ. තමන්ගේ ආදරණීය බිරිඳ තමන්ගේ ප්‍රිය තාපසිය මිය ගිහිල්ලත් ඔහි කොහොමද අඬන්නේ නැතුව ඉන්නේ? බෝධිසත්වයන් වහන්සේ ඒ වෙලාවේ කියා දීපු අර්ථය නම් පුදුම එකයි. බෝධිසත්වයෝ කියනවා මිනිසුනේ උඹලා අඬන්නේ කා වෙනුවෙන්ද? උඹලා මේ සම්මිල්ල හාසිනේ වෙනුවෙන් නම් අඬන්න එපා. මොකද ඇගේ ගමන ගියා. මගෙන් අහලා ආපු ගමනක් නෙමෙයි. මගෙන් අහලා ගියපු ගමනකුත් නෙමෙයි. ඇගේ ගමන ගියා. උඹලා අඬනවා නම් අඬපල්ලා. උඹලා ගැන හිතලා. අඬන්න කිව්වේ කා ගැන හිතලාද? තම තමන් ගැන හිතලා. ඇයි හේතුව? ඒ සම්මිල්ල හාසිනී තාපසිය කාත් කවුරුවත් නැතුව තනිපංගල මේ අම්බලමක නිකම්ම නිකන් යහනක කලුරිය කළා. ඒ වගේම අපිට කොයියම්ම හෝ තැනක කලුරිය කරන්න සිද්ධ වෙනවා. පින්කතුනේ මේ මරණය කියන එක හරි පුදුම සහගත එකක්. මේ දෙපා ඇති මිනිස්සු අත්තටු පිහිටලා නැති මිනිස්සු අහසේදී මැරෙනවා. වෙන්නේ නැද්ද? කවදාවත් අහස් ගමනක් නැති මිනිස්සු අහසේදී මැරෙනවා. මේ මිනිස්සු මරණය කියන එක උරුම කරගන්න හැටි කියාගෙන ගියොත් එහෙම රැයක් එළි වෙනකන් කියන්න පුළුවන් මෙහෙම මැරෙනවා මෙහෙම මැරෙනවා මෙහෙම මැරෙනවා කියලා. එච්චරකට මරණය උරුමයි. මේ කොරෝනා වසංගතය හේතු කරගෙන සිද්ධ වෙච්චි මරණ දිහා බලනකොට සමහර පවුල්වල චූටි දරු පැටව ඉතුරු කරලා අම්මත් ගියා තාත්තත් ගියා. මරණය කියන්නේ හරි රෞද්‍රයි. කිසි අනුකම්පාවක් නැහැ. අකාරුණික මරණය මගේ කරාත් එනවා නොවේද කියලා. අපි හැම තිස්සෙම හිත ඇතුලේ රඳවා ගත යුතුයි. බෝධිසත්වයෝ කියනවා මිනිසුනේ. උඹලා මෙතන ඉඳගෙන අඬ අඬා හිටියට උඹලගේ ආයුෂ ඉඳගෙන නැහැ. ආයුෂ ගෙවෙනවා. උඹලා වාඩි වෙලා ඉන්නකොට ආයුෂය වාඩි වෙන්නේ නැහැ. ආයුෂය ගමන් කරනවා. උඹලා නැවතුණාට ආයුෂය නවතින්නේ නැහැ. ආයුෂය ගමන් කරනවා. උඹලා රාත්‍රියේ නිදාගත්තට ආයුෂය නිදියන්නේ නැහැ. ආයුෂය ගමන් කරනවා. උඹලා පියවර තියලා ඇවිදගෙන යනකොට උඹලට වඩා කෝටි වාරයක් වේගෙන් ආයුෂය ගමන් කරනවා. ආයුෂය යන්නේ පිංගුතුනේ කොහාටද? අපේම අවසන් මොහොත හොයාගෙන. අපිට නැති උනන්දුවක් අපේ ආයුෂයට තියෙනවා. අපේ අවසන් මොහොත හොයාගන්න. ඒ නිසා විශ්වාසයක් නැතුව පිස්සුවෙන් වගේ ආයුෂය ගෙවෙනවා. දැන් බණපද කිව්වා පැයකට ආසන්න. පැයකින් ආයුෂය ගෙවි ගියා. කාගේ ආයුෂයද? ඔබේ ආයුෂය, මගේ ආයුෂය, හැමදෙනාගේ. ඒ නිසා ආධ්‍යාත්ම ලෝකේ හදන්න පටන් ගන්න. ප්‍රමාද වෙන්න එපා. තමන්ගේ අභ්‍යන්තරේ ලස්සන කරගන්න පින් වලින්. තමන්ගේ අභ්‍යන්තරේ ලස්සන කරගන්න කුසල් වලින්. තමන්ගේ අභ්‍යන්තරේ ලස්සන කරගන්න තෙරුවන් සරණින්. තමන්ගේ අභ්‍යන්තරේ ලස්සන කරගන්න අනිත් අයට උදව් කරලා. තමන්ගේ අභ්‍යන්තරේ ලස්සන කරගන්න අම්මට තාත්තට සලකලා. තමන්ගේ අභ්‍යන්තරේ ලස්සන කරගන්න ගුරුවරුන් පුදලා. තමන්ගේ අභ්‍යන්තරේ ලස්සන කරගන්න නිතර බණ අහලා. පිංගතුල්ලා කාටත් තමන්ගේ ආධ්‍යාත්ම ලෝකය සුන්දර කරගෙන තමන් කරා මරණය පැමිණෙනකොට මරණය ඉදිරියේ අභීතව මුහුණ දෙන මරණ මොහොතේ තමන්ගේ ආධ්‍යාත්ම ලෝකයේ සුන්දරත්වයේ දැක දැක ආධ්‍යාත්මයේ ලස්සන දැක දැක ඇස්පියා ගන්න වාසනාවන්තයෝ බවට පත් වෙන්න මේ උතුම් ධර්මය ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වෙත්වා. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය මේට වර්ෂයකට ඉහතදී
කොරෝනා රෝගයේ වැළඳීමෙන් මිය පරලෝ යන්ට යෙදුනා වූ මේ පින්වතුන්ලගේ ආදරණීය පියාණන් වන මාලබේ තලංගම විසූ දොන් නාමසේන ගණේගොඩ පියාණන් හට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ආදරණීය මෑණියන් වන දෝන කමලාවතී ගණේගොඩ මෑණියන් හට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින්වතුන්ලගේ ආදරණීය මෑණියන් පද්මා ගුණවර්ධන මෑණියන්ද මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියපු ඒ ආදරණීය දෙමව්පියෝ පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය 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 නමෝ